පාවෙන්න ඕන බෝට්ටුව ගිලෙන්නත් ගිලෙන්න ඕන ජේසුව පාවෙන්නත් හේතුවක් තියෙන්නට ඕනේ. සාමාන්‍යයෙන් මිනිස්සෙක්ව වතුරේ ගිලෙන්නට ඕනේ. බෝට්ටුවක් වතුර මත යන්නට ඕනේ. දැන් බෝට්ටුව ගිලෙන්න ගත්තා ජේසු වතුර මත ඇවිත්ලා. මේක ජීවිතයේ අයිති කරගන්න මේ වද වචනය ඔබට මට ස්වාමින් වහන්සේ ආරාධනා කරනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි, උන්වහන්සේ හරි ලස්සනට අද ආරම්භයේදී කතා කරලා කියනවා. රොටි කෑ අද වචනේ ආරම්භයේ සුවිශේෂයේ ආරම්භයේදීම කතා කරලා කියන්නේ මොකක්ද? අපි වචනේ ගමු පුතේ. සුවිශේෂයේ ආරම්භ වෙන තැන කතා කරලා කියනවා රොටි කෑ එකෙනෙහිම උන්වහන්සේ සමූහයා විසිරුවා හැරියසේක. ශ්‍රී ශ්‍රාවකයන්ට ඔරුවර නැගී මෙතන වචනේ අද සුවිශේෂ කියන්නේ 5000කට කෑම සපයා දීමේ ප්‍රාත්‍යහාරයෙන් පසු කියන අත්දැකීමත් එක්ක. ඒක ට්‍රාන්ස්ලේෂන් එකේ අලුත් ට්‍රාන්ස්ලේෂන් එකේ තියෙන නියමය. ඒ විදිහට 5000කට කන්න දුන්නු ප්‍රාත්‍යහාරයෙන් පස්සේ එක්කෙනේ හිම කියලා කියන අත්දැකීම මෙතනින් එන්නේ. එතකොට 5000කට කෑම දුන්නා කියන ප්‍රාත්‍යහාරයත් එක්ක ජේසු කතා කරලා කියන දේ. හැමතිස්සෙම මගේ ප්‍රේමවන්තයනි, අපේ ජීවිතයේ පීක් එකකට පස්සේ ජීවිතයේ නතර වීමක් අවශ්‍යයි. ජේසු ඒ 5000 ප්‍රාතිහාරයෙන් පස්සේ හැමෝමම අයින් කරලා නතර වෙනවා. ඒක ජීවිතේ මගේ ජීවිතේ උන්වහන්සේ ඒක දයාබරවම කරන දෙයක්. දැන් අපි පටන් ගත්ත පටන් ගැනීමක් ආගමනේ මල් කලබත් එක්කම ආගමනේ වන්දනා ගමනක් පටන් ගත්තා. ඒකේ දවස ගානේ ප්‍රීච් කරගෙන ඇවිල්ලා නත්තලත් ආවා. නත්තල ඇවිල්ලා ඊට පස්සේ නත්තල හරි එකෙත් ප්‍රීච් කරා අලුත් අවුරුද්ද ආවා. තේරුණාද කියන එක? අලුත් අවුරුද්ද ඇවිල්ලා නිකන් පීක් එකේදී උන්වහන්සේ ගාන්ට ස්විච් එක ඔෆ් කරා. කොහොමද ඔෆ් කරේ? ආරංචියක් ආවා. පල්ලියේ වැඩ කරපු අපිත් එක්ක වැඩ කරපු කෙනාගේ බිරිඳ කොරෝනා පොසිටිව් කියලා ආරංචියක් ආවා. පල්ලියේ වැඩ කරන්න දෙතුන් දෙනා යාවේ. ඒක එක්කෙනෙක්ගේ බිරිඳ පොසිටිව් කියලා කියන්නේ අපි නිකන් නෙගටිව් වෙලා ගියා. අලුත් අවුරුද්දේ සුභාරංචිය එහෙමයි යාවේ. තේරුණාද කියන එක? දැන් මේව ඔබ දන්නෙත් නැහැ මගේ ප්‍රමාන්තනේ. මේව අපි කියන්න ගියේ නැහැ කාටවත්. තේරුණාද? එහෙම පොසිටිව් තැනක දැන් එයාගේ බිරිඳ පොසිටිව්. පල්ලියෙන් එහා පැත්තේ ඉන්නේ. දැන් එයාගේ බිරිඳ පොසිටිව් අපි නිකන් නෙගටිව් වුණා. තේරුණාද කියන එක? ඊට පස්සේ පළවෙනිදා ගෙදර ගියෙත් නෑ, වෙන තැන් කිසිම තැනක ගියෙත් නෑ. මම හිතාගත්ත පළවෙනිදා පූජාවෙන් පස්සේ පළවෙනිදා මම ඔන්ලයින් මාස් එකෙන් පස්සේ මම වත්තල පල්ලියේ පූජාවට යනවා. පළවෙනිදා නිකන් ඉන්න බෑ, අපි තාම ලොක්ඩවුන්, පූජා තියන්න විදියක් නැහැ. දැන් දේශනා කරනවා කියද්දි කෙලින්ම කුවා කියන්නේ ඇකිලිලා ගියා. කෙලින්ම ගෙදර යන්න නැත්නම් අම්මා පුතේ එන්නේ නැද්ද? අපි ඔක්කොම පවුලේ කට්ටිය එකතුනේ පළවෙනිදාට තමයි අපි සහෝදර හතර දෙනාම ඔක්කොම නිකන් හබක් වෙලා ගියා. තේරුණාද? ඉතින් කිසිම තැනක යන්න බෑ. PCR එක දැන් එයාගේ PCR එක චෙක් කරන්නේ සතියකට පස්සේ. ඉතින් බලන් ඉන්නවා. එයා පොසිටිව් නම් අපි අවිලා පළමු පෙළේ ආශ්‍රිතයෝ. දැන් ඒක එයාගේ වයිෆ් නිසා දෙවනි පෙළේ ආශ්‍රිතයෝ විදියට යන්තම් ඇඟ බේරගෙන හිටියා මගේ ප්‍රේමවන්තයනි. ඊපස්සේ PHI මහත්මයාට කතා කරලා එයාව පහුවදා යවලා PCR එක චෙක් කරලා කොහමද දවස් 4ක් විතර ක්වොරන්ටයින් වෙලා කොර වෙලා හිටියා. තේරුණාද කියන එක? දැන් මවිලා පේනවා නිරෝධාන කඳවුරු වලට යනවා. තේරුණාද කියන එක? මම පූජා මේ රිෆ්ලෙක්ෂන් දාගන්නේ කොහොමද කියන එකේ ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා දැන් කොහොමද මේක කරගන්නේ? දවසකදී ෆෝන් එක අරගෙන ගිහලා එතන හරි නිරෝධාන කඳවුරේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියාගෙන හරි දේශනා කරනවා කියලා දැන් එක දේවල් ඔළුවේ වැඩ කරන අතර වාරේ උන්වහන්සේ ලස්සනට ඒ ස්විච් එක ඔෆ් කරගත්තා මගේ ප්‍රමාන්තනේ. ඒක අද මම කියවද්දි තේරෙන්නේ ඒකයි. අර කඳු මුදුනෙන් පස්සේ උන්වහන්සේ නිශ්චල කරන දැනකට ඔබම අවගත්තා. බය වෙන්නට එපා. තේරුණාද කියන එක? ඊයේ රාත්‍රියේ රිපෝට් එක ආවා. ඒක ප්‍රාත්‍යහාරයක්, සැබවින්ම ප්‍රාත්‍යහාරයක්. එයාගේ වයිෆ්ට පොසිටිව් වුණාට අපිට පල්ලියේ වැඩ කරන්න උදව් වෙන්න ආව ඒ කෙනා ඇවිල්ලා නෙගටිව් මගේ ප්‍රමාන්තනේ. එයාගේ රිපෝට් එක නෙගටිව්. බය වෙන්න එපා නේ. තේරුණාද? ඒක ෆෝන් කැමරාව වලින් කොරෝනා හැදෙන්නේ නැහැ. ඒක බය වෙන්න දෙයක්වත් නැහැ. උන්වහන්සේ හැබැයි ඒ දවස් 4 අද වෙනකම්ම මගේ ප්‍රමාන්තනේ ඒක උන්වහන්සේ අර කඳු මුදුනේ අර අත්දැකීම උන්වහන්සේ දයාබරව නතර කරන තැනකට ගත්තා. ජීවිතේ අත්‍යවශ්‍යයි මේ නතර වීම.
ජේසු මෙතන නතර වෙන්නේ ඒකට හේතුවක් තියෙනවා. අපි ජෝම්තුමාගේ දැන් මතේතුමාගේ මාක්තුමාගේ ප්‍රූප වැඩි කිරීම ප්‍රාතිහාර්ය අපි අද කියවන්නේ. හැබැයි ජෝම්තුමා මේක හරියටම ස්පෙસિෆිකලි හරිම කාරණාව උන්වහන්සේ නතර වෙන්න ඕනේ කාරණාව ජෝම්තුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ පැහැදිලිවම අපිට කතා කරලා කියනවා. අපි මේ වචනය අයිති කරගන්නවා. ජෝම්තුමා කියනවා එහෙම වෙන්න හේතුව 14 වෙනි වගන්තිය. සමූහයා මේ හාස්කම දුටු කල සැබවටම එතුමානව ලොවට වඩින්නට සිටින දිවැසිවරයා නොයයි කීහ. තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන රජකමට පත් කරන්නට ඔවුන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන නැවත තනියම කන්දකට වැඩියසේක. ඒ කියන්නේ ජේසු exactly ජේසු දැනගෙන හිටියා. ඒක එයාලව බලහත්කාරකමින් ජේසුව බලහත්කාරකමින් රජ කෙනෙක් කරන්න යනවා. ඒ බලහත්කාරකමින් රජ කෙනෙක් කරන්න යනවා කියන තැනදී මගේ ප්‍රමාන්තයනි. එක්සැක්ට්ලි මේක තමයි යක්ෂයාට ඕන උනේ. යක්ෂයාට ඕන උනේ ඒ කඳ මුදුනට අරගෙන ගිහිල්ලා ඒ දේවස්ථානයේ මුදුනට අරගෙන ගිහිල්ලා එතනින් පනින්න කියලා කියන්න. එතනින් පනින්න කියලා කියන්න. එතකොට මිනිස්සු ඔබ දැනගනි. ඒ කියන්නේ ප්‍රසිද්ධියත් එක්ක රජකමට පත් කරන්න ඕන උනා. මගේ ආදර ප්‍රේමාන්තියනි. ස්වාමින් වහන්සේ ඒ තන ප්‍රතික්ෂේප කරන්නේ පොපියුලර් ඔපිනියන් එක ප්‍රසිද්ධිය නෙමෙයි ස්වාමින් වහන්සේට වැදගත් වෙච්ච දේ. කුරුසේ ගමනෙන් එතනට යන්න ඕන. මිනිස්සු බලහත්කාරකමෙන් රජකමට පත් කරන්න හදද්දී ජේසු තනි වෙන්න හේතු වුණේ ඒකයි. ඒකට තනි වෙනවයි කියන එකේ කාරණාව ඒකයි. මගේ ආදර ප්‍රේමාන්තයනි, ඔබ මගේ ජීවිතවල ස්වාමින් වහන්සේ ඔබගෙන් ඉල්ලන එක දෙයක් තියෙනවා. හැබැයි මිනිස්සු කතා කරලා ඉල්ලන තව දෙයක් තියෙනවා. මේ දෙක පැහැදිලිව අපි අඳුර ගන්න ඕන. ඔබගේ ඇඟ ඉල්ලන දෙයක් තියෙනවා. ඒක යක්ෂයා ලෝකයා මාංශයක් කියලා කියන්නේ. ඔබගේ ඇඟ ඉල්ලන දෙයක් තියෙනවා. ඒ හැම දෙයක්ම පැත්තක දාලා රිට්‍රීට්. ඒ කියන්නේ ජීවිතේ ස්වාමින් වහන්සේගේ සිත විමසනවා කියන එක අනිවාර්ය දෙයක්. ජේසු මුහුදේ ගිලෙන්නේ නැති වෙන්න හේතුව ඒකයි. ජේසු ඒ ගිලෙන්නේ නැති වෙන්න කාරණාව ඒකයි. ඒ මොකක්ද එතන ජේසු මුහුදේ ගිලෙනවා කියන තැනදී මගේ ප්‍රමාන්තනේ ඒ කියන්නේ ඒගොල්ලෝ විශ්වාස කරා මුහුද කියලා කියන්නේ යක්ෂ බලවේග භූත ආත්ම හිටිය තැන කියලා. ඒ තැනදී ස්වාමින් වහන්සේ කතා කළා කියනවා ඒ මත ඇවිදිනවා කියන අත්දැකීම. ඒ කියන්නේ ඒ යක්ෂයාගේ බලපෑම මත ඇවිදිනවා. ඒ කියන්නේ එතන ගිලෙනවා නෙමෙයි. එතන ගිලෙන තැනක නෙමෙයි. ඒ මත ඇවිදින්න බලය ජේසුට හම්බුනේ යාඥාවෙන්. නපුරා ජේසුව ප්‍රසිද්ධ කරලා ඒක මිනිසුන්ගේ ඔපිනියන් එකේ මිනිසුන්ගේ පොපියුලාරිටි එකේ ගිල්ලන්න හදද්දී ජේසුව ඒක ප්‍රතික්ෂේප කරද්දී යක්ෂයාට විරුද්ධ වෙද්දී මගේ ආදර ප්‍රේමාන්තනේ ලෝකේ ඔබට මට ජය ගන්න ශක්තිය ලැබෙනවා. ඒක ලැබෙන්නේ යාඥාවෙන්. ඒක ලැබෙන්නේ යාඥාවේ අත්දැකීමෙන්. ඒකයි වැදගත් වෙන්නේ එක පිම්මේ දුවගෙන යනවට වඩා නතර වෙලා ස්වාමීන් වහන්සේගේ සිත ජේසු මම මේ යන විදිය හරිද මිනිස්සු කියනවා මේකද මගේ අත්දැකීම කියන එක අයිති කරගන්නවා කියන එක. ඒක අනිවාර්ය දෙයක් ඔබගේ මගේ ජීවිතේ. වචනේ අපි අයිති කරගන්නවා. වචනේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමාන්තනේ අද සුවිශේෂයේ එකිනෙහිම උන්වහන්සේ සමූහයා විසිරුවා හැරිය සේක. වචනේ කියන්නේ සිය ශ්‍රාවකයන්ටද ඔරුවට නැගී තමන්ට පෙරටුව බෙත්සායිදාව බලා එගොඩට යන්න අනදුන්සේක. ඒ කියන්නේ ශ්‍රාවකයන්ට කතා කරලා කියනවා බෙත්සායිදාවට යන්න. එයාලා ජේසුට කලින් එයාලව පිටමං කරනවා. ජේසු ඕනකමින් එයාලව තනි කරනවා වගේ ප්‍රේමාන්තනේ. එගොඩ යන්නට ඕනේ. ජේසු එනවා. ජේසුට කලින් යන්නේ. හැබැයි එයාලව තනියම යවන්නේ. ඔබගේ මගේ ජීවිතේ බයිසිකලේ පදින්න පුරුදුනේ කොහොමද ඔබ? ඒ කියන්නේ ඔබ පිටිපස්සෙන් ඇල්ලුවා. පිටිපස්සෙන් අල්ලගෙන ගිහිල්ලා අල්ලගෙන ඉන්නවා කියලා ඔබ හිතාගෙන ඉන්නේ නැද්දි ඔබ මත ඇරියා.
ඔබ හිතන්නේ අල්ලගෙන එනවා. මෙහෙම යනවා. ඊට පස්සේ මෙහෙම වැටෙන්නේ නැද්ද? ආයෙ අල්ල ගන්නවා. බලද්දී අල්ලගෙන තේරුණාද කියන්නේ? හැබැයි ඒ අතාරින මොහොතේ තමයි ඔබ බැලන්ස් එක ඉගෙන ගන්න. ස්වාමීන් වහන්සේ ඔබ මාව ආදරය තුල අතාරින මොහොතක් එනවා. ජීවිතේ තනිකර හැමදාම ජේසුව නියමට කිටියේ මරු මාර විදියට දැනෙන්නේ නැහැ යාඥාවේ. මතක තියාගන්න. අපි කියනවා ආධ්‍යාත්මික වියලි කාල. spiritual dryness. ජීවිතේ ඒ තැන්වල ඔබ මාව හිස් කරනවා. ඒ කියන්නේ ඔබ දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේව. දැන් එයාලා බෝට්ටුවේ නැගලා මගේ ප්‍රමාන්තනේ බෝට්ටුවේ නැගලා ටික ඈතට යනකොට එයාලා ජේසුව පේන්නේ නැතුව යනවා. කුණාටුව වැඩි වෙනවා. හුලං එනවා. මූදු රැළ වැඩි වෙනවා. ජේසුව පේන්නේ නැති වෙච්ච ගමන්ම එයාලව නන්නත්තර වෙනවා. ජීවිතේ ඔබගේ ජීවිතේ එහෙම තැන් ඔබගේ ජීවිතේ තියෙනවා මගේ ප්‍රමාන්තනේ. ජීවිතේ එහෙම තැන් ඔබගේ ජීවිතේ අයිති වෙනවා. ඒක ඔබ මම යථාර්ථයක් විදිහට අයිති කරගන්න ජීවිතය ප්‍රායෝගිකව ඔබ අත්දකින්න තැනක් එක. නැසි කතා කළා කියනවා. වචනේ හරිම ලස්සනයි. ශ්‍රාවකයන්ට දොරුවට නැගී තමන්ට පෙරටුව බෙත්සයිද බලා එගොඩ යන්නට අන දුස්සේක. උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන් වූ පසු යාඥා කරන පිණිස යාඥා කරනවස් කන්දට නැගුණු සේක. ජේසු තාත්තත් එක්ක කතා කරන්න යනවා. එයාගේ උන්වහන්සේගේ වටේ හිටිය හැම කෙනෙක්ම අයින් කරලා තාත්තත් එක්ක කතා කරන්න. මේ තැන ඔබගේ ජීවිතයේ අනිවාර්ය දෙයක්. ඔබගේ ජීවිතයේ හැම දෙයකින්ම අයින් වෙලා ඔබ සිත විමසන තැනක තාත්තත් එක්ක සංවාදයක්. ඔය තැන ඔබගේ ජීවිතේ නැත්තම් ඔබගේ ජීවිතේ හරි මාර්ගයේ දින්නවා කියන එක ප්‍රශ්නයක්. හැමතිස්සෙම විමස ගන්නවා ජීවිතයේ අධ්‍යාත්මික ස්ටොක් ටේකින් එකක්. තාත්තගෙන් අහනවා තාත්තා මොකක්ද හරි දේ මම මේව කැමති හැබැයි මාසගේ කැමැත්ත මොකක්ද? තාත්තත් එක්ක විමස ගන්න තැන. එනිසා පෞද්ගලිකව ඔබ විවාහක වෙන්න පුළුවන්. ඔබ අවිවාහක වෙන්න පුළුවන්. ඒත් විවාහ වුණත් විවාහ වෙලා නැහැ වගේ වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඔබගේ ජීවිතේ තනි වෙන්න මොහොතක් ඕනෙමයි. ස්වාමින් වහන්සේත් එක්ක තනි වෙච්ච මොහොතක්. ඒ ස්වාමින් වහන්සේත් එක්ක විතරක්ම තාත්තත් එක්ක රහසින් දකින පියාණන්ගේ රහසින් දකින තාත්තත් එක්ක ගනුදෙනුවක් ඔබට ඕනේ. කන්ද කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ පොළව තලයෙන් උස් ඉහළට ගිය වෙන් වෙච්ච තනි වෙච්ච අත්දැකීමක්. සාමාන්‍ය සිතුවිලි තලයෙන් උඩට යන අත්දැකීමක්. කන්දෙදි තමයි එයාට පහළ තැන්නේ පේන්නේ නැති දෙයක් කන්දෙදි පේනවා. ස්වාමීන් වහන්සේට ළඟ කිට්ටු තැනක ස්වාමීන් වහන්සේගේ සිත උන්වහන්සේගේ කටහඬ අයිති කර ගන්නවා. මගේ ප්‍රමාන්තනේ ඒ තැන ජේසු යාඥා කරනවා. මොකද වෙන්නේ? මගේ ප්‍රමාන්තනේ ගොඩට යන්නට අන දුන්සේක. උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන්ව පසු කාඥා කරන පිණිසවස් කන්දර නැගුණසේක. සවස් වූ කල අපි හැමෝම කියමු. සවස් වූ කල ඔරුව මුහුද මැද විය. ඔරුව මුහුද මැද විය. උන්වහන්සේ තනිවම ගොඩ සිටිසේක. මගේ ආදර ප්‍රමාතනේ ඔරුව මුහුද මැද තියෙනවා. උන්වහන්සේ තනියම ගොඩ ඉන්නවා. මෙතනදී මොකද්ද වෙන ලස්සනම දේ? අපි ආයිති කර ගන්නවා. සුළඟ ඔවුන්ට විරුද්ධව හැමු බැවින් කියන්නේ. සුළඟ ඔවුන්ට විරුද්ධව හැමු බැවින් ඔවුන් ඔරුව පැදීමෙන් වෙහෙසෙන දුටු උන්වහන්සේ බලන වචනේ. උන්වහන්සේ ගොඩ ඉන්නේ. එයාලා මුහුදේ ඉන්නේ. මුහුදේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ දකිනවා එයාලා වෙහෙස මහන්සියෙන් ඒ කියන්නේ ඔරුවත් එක්ක දඟලන දඟලිල්ල උන්වහන්සේට පේනවා. බයිනොකියුලර්ස් එකක් තිබුණා ජේසුට කියන්නේ. ඒ කාලේ බයිනොකියුලර්ස් වාගෙන තිබුණ උත්තල කාච අවතල කාච දෙකක් තියලා එහෙම දේවල් තිබ්බේ නැහැ. දවසක් ආවර ගමේ ටිගරි බණ්ඩා යන්තන් ලාවට බිස්නස් එකක් පටන් ගත්තලු. ෆොරිනර්ස්ලා ටිකක් ගෙන්නලා අලි රෑනක් ඉන්නවා ගමේ. අලි රෑන පෙන්නලා ගයිඩ් කෙනෙක් විදියට දැන් මොකද වෙන්නේ? ෆොරිනර්ස්ලාගෙන් සල්ලි ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් ෆොරිනර්ස්ලා ආව වෙලාවෙම මොකද වෙන්නේ? මගේ ප්‍රමාන්තයනේ අලියෝ වැවෙන් එහා පැත්තට ගිහිල්ලා. වැවෙන් ඈත දැන් කෑ ගහනලු සයිමෝ
අලි එක්කගෙන වරෝ සුද්දු ඇවිල්ලෝ කියලා කෑ ගහනවා. සමාවෙන්න මගේ වචන විදිහ. එයා කෑ ගහවිදින මං කෑ ගහන. හරිද? ඉතින් කෑ ගහද්දි ෆොරින කෙනෙක් ගාව බයිනොකුලස් එකක් තිබුණා. දුරදක්නයක්. දැන් එයා බැලුවම අලි ළඟට පේනවා නේද මේ මොකක්ද? ඊට පස්සේ ටිකිරි මන්නට දුන්නලු බයිනොකුලස් එක. දැන් කෑ ගහනවා සයිමෝ කියලා කෑ ගහන ටිකිරි බන්න බයිනොකුලස් එක ගත්ත ගමන්ම අලි ළඟට පේන්නේ. සයිමෝ අලි එක්කගෙන වරෝ. එහෙමින් කියනවා අර බයිනොකුලස් එකේ ළඟ වෙන නිසා එයාට හිතේ ළඟ කියලා. දැන් ජේසුට බයිනොකුලස් එකක් තිබ්බේ නැහැ නේ මගේ ප්‍රමාන්තේ. ජේසුට එහෙම දෙයක් තිබ්බේ නැහැ. බලන්න ලස්සන. ස්වාමින් වහන්සේට එයාලව පෙන්වනවා. එයාලට ජේසුව පේන්නේ නැති වුණාට. ඒකයි ඔබගේ මගේ ජීවිතයේ ඔබ තනි වෙනවා කියන තැනදී ඔබට උන්වහන්සේ පේන්නේ නැති වුණාට උන්වහන්සේට ඔබ පේනවා. ජේසුස් එක්සැක්ට්ලි දකින්නවා. යාඥාව තුල කනෙක්ට් වෙනවා. ශුද්ධාත්මය තුල දකින්නවා. එයාලා දඟලන දැඟලිල්ල. මේ වෙලාවේ ඔබගේ අරගලයේදී මගේ ප්‍රමාන්තනේ ඔබට ජේසුව පේන්නේ නැතිව ඇති. හැබැයි ජේසුට ඔබ පේනවා. ඔබගේ බෝට්ටුවත් එක්ක දඟලන දැඟලිල්ල ජේසුස් දකින්නවා. ඇයි දඟලන්නේ? ජේසු නැහැ කියද්දී ජේසු ඈතයි කියද්දී ඔබගේ ජීවිතය ඔබ කලබල වෙනවා. උන්වහන්සේ අද පළවෙනි කියවීම කියනවා මගේ ප්‍රමාන්තේනි. පළවෙනි කියවීම කතා කරලා කියනවා ඔබ තුළ ශුද්ධාත්මයන්ෝ ඉන්නවා කියලා දැනගන්නේ 13 වෙනි වගන්තිය. අප උන්වහන්සේ තුලද 1 ජෝහන් 4:13 අප උන්වහන්සේ තුලද උන්වහන්සේ අප තුලද සිටින බව අප දන්නේ උන්වහන්සේ සිය ආත්මයන් වහන්සේ අපට ප්‍රදානය කර බැවිනි. ශුද්ධාත්මයන්ගෙන් දැනගන්නේ උන්වහන්සේ තුල මම ඉන්නවා කියලා. බෝට්ටුවේ කුහරයක් තියෙනවා. ඒ කුහරය ඇතුලේ වාතය තියෙන්නට ඕනේ. ඒකයි බෝට්ටුවක් හදන්නේ කොටයක් අරගෙන හරනවා. ෆයිබර් වලින් හදනවා බෝට්ටුව. ඒකේ කුහරේ වතුර නෙමේ ඒක වාතය තියෙන්නට ඕනේ. ඒ වාතය මොකද වෙන්නේ? මගේ ප්‍රමාන්තයනේ මුහුදේ වතුර ඔය වාතය තියෙන තැනට පිරුණාම වාතයක් වෙනවා. තේරුණාද කියන එක? ඒ කියන්නේ එතකොට තමයි ගිලෙන්නේ. ඔබගේ ඇතුලේ ශුද්ධාත්මයන් ඉන්නට ඕනේ. ඔබගේ ඇතුළාන්තේ ශුද්ධාත්මයන්ගෙන් පිරෙන්නට ඕනේ. මුහුදේ වතුර වලින් නෙමෙයි, මිනිස්සු කියන දේවල් නෙමෙයි, සිද්ධි වලින් නෙමෙයි, අර වෙච්ච දේවල් වලින් නෙමෙයි, ඒ සංකල්ප වලින් නෙමෙයි, ශුද්ධාත්මයන් පිරෙන්න ඕන තැන. මුහුදේ වතුරෙන් පිරෙන්න ගත්තාම ඔබ ගිලෙනවා මගේ ප්‍රමාන්තනේ. එතකොට තමයි ආත්මයන් ඔබ තුල නැත්තේ. අපි ජෝම් තුමාගේ 14 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියනවා. ජෝම් 14 උන්වහන්සේ පැහැදිලිව ඔබට මට කතා කරලා කියන වචනේ ශුද්ධාත්මයන් කියන්නේ කවුද මගේ ප්‍රමාන්තනේ. ජෝම් 14 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා 15 වෙනි වගන්තිය 16 වෙනි වගන්තිය අපි අයිති කර ගන්නවා. එවිට මම පියාණන් වහන්සේ ආයෙදින් නෙමෙයි උන්වහන්සේද ඔබ සමග සදහටම සිටින පිණිස වෙන සහායදායකයෙකු දෙනසේක. උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රමාන්තනේ උන්වහන්සේ ඔබට වෙන සහායදායකයෙක් දෙන්නේ. වෙන සහායදායකයෙක්. උන්වහන්සේ ඔබට සහනයක් වෙන්නට ඕනේ. ඔබගේ ජීවිතේ සහනය උන්වහන්සේ. එතකොට මේ අතුලාන්තය ශුද්ධාත්මයන්ගෙන් පිරෙන්නේ නැතුව අතුලාන්තයේ ශුද්ධාත්මයන්ගෙන් පිරෙන්නේ නැතුව ඔබ මුහුදේ වතුරෙන් ඔබ පුරව ගද්දී ඔබගේ ජීවිතේ ගිලෙනවා මගේ ප්‍රමාන්තනේ. ජීවිතේ ගිලෙනවා. ඒකයි ඔබ දඟලන්න ගන්නෙ. ජේසු නොගිලෙන්න හේතුවක් තියෙනවා. ජේසු ගිලෙන්නේ නැති වෙන්න හේතුව මොකක්ද? ජේසු අතුලාන්තය යාඥාවෙන් මිනිස්සු පුරවන්න හදද්දී ජේසු එක හිස් කරා. ශුද්ධාත්මයන් තුළ රැඳුණා. උන්වහන්සේට පුළුවන් වුණා ඒ අන්ධකාරය මත ඇවිදගෙන එන්න. ඔබගේ ජීවිතේ මේ වෙනකොට ඔබ දඟලනවා නම් දැඟලිල්ලක්. ඔබගේ මේ ජීවිතේ මේ වෙනකොට ඔබ කුලප්පු වෙලා නම් ආතක් පාතක් නැතුව ඔබ නන්නත්තර වෙලා නම් ජේසු ඈතයි මාව ඇතෑරියා. ඇයි මෙහෙම කරේ? ඇයි මෙහෙම කුණාටුවකට මාව දැම්මේ? වාසේ දන්නේ නැද්ද? වාසේ අල්ෆා ඔමේගාව ඇයි මට මෙහෙම කරන්න කියලා ඔබ අහනවනම් මගේ ප්‍රමාන්තයනේ. උන්වහන්සේ හරි වෙලාවේදී ඔබ ගාවට එනවා. මතක තියාගන්න උන්වහන්සේ ඔබ යවුවේ. උන්වහන්සේ ඔබව යවුවා නම් උන්වහන්සේ එක්සැක්ට්ලි දන්නවා ඔබ මේ වෙලාවේ කුණාටුවක යනවා කියලා.
එක්සැක්ට්ලි උන්වහන්සේ දන්නවා මේ වෙලාවේ ඔබ අසරණ වෙනවා කියලා. උන්වහන්සේගේ සිතුවිලි ඔබට තේරෙන්නේ නැහැ. උන්වහන්සේගේ සංකල්ප තේරෙන්නේ නැහැ. උන්වහන්සේගේ සිතුවිලි අහස වගේ, ඔබගේ මගේ සිතුවිලි පොළොව වගේ. තොබි 3:20 උන්වහන්සේ කතා කළා කියනවා. කුණාටුවකට පස්සේ උන්වහන්සේ නිශ්චලතාවය ඇති කරනවා මගේ ප්‍රමාන්තේනේ. කුණාටුවට පස්සේ නිශ්චලතාවය උන්වහන්සේ ඇති කරනවා. වචනේ කතා කළා කියනවා. උන්වහන්සේ කතා කළා කියනවා බලන්න. සුළඟ වුන් මේ විරුද්ධව හැමු බැවින් ඔවුන් ඔරුව පැදීමෙන් වෙහෙසුනට උන්වහන්සේ රෑ 4 වෙනි යාමය පමණේදී මුහුද පිට ඇවිදිමින් ඔවුන් වෙත අවුත් ඔවුන් පසු කර යන්නට තැත් කළසේක. මේක තමයි උන්වහන්සේගේ විදිය. ජේසු එයාලා මුහුද මත ඇවිදගෙන ඇවිල්ලා එයාලා ගාවට නෙමේ පසු කරගෙන යන්න වගේ හදනවා. හරියට එයාලා නෙමේ වගේ පෙන්නනවා. ජේසු අම්මට කතා කරලා කිව්වා මගේ ප්‍රමාන්තනේ ඔබත් මාත් මේ ගැන කරදර වන්නේ කොමකටද? මගේ මොහොත තාම පැමිණ නැහැ. මිදිරස මදි උනායි කියලා මට වැඩක් නැහැ. උන්වහන්සේ පිනිස්සේ කාන්තාවට කියනවා දරුවන්ගේ දේ බල්ලන්ට දාන්නේ නැහැ. තේරුණාද? බල්ලන්ට දාන්නේ නැහැ දරුවන්ගේ දරුවන්ට මම ආවේ ඊශ්‍රායල් බැටළුවන් සඳහායි. ඒ සඳහා නෙමෙයි. උන්වහන්සේ එම්මාවුස් වලට යද්දී ක්ලියෝපස් සහ අනිත් ශ්‍රාවකයාත් එක්ක යනවා. උන්වහන්සේ පසු කරගෙන තකාණියේ එයාලා වෙනුවෙන් ජේසු ආවේ. හැබැයි පසු කරගෙන යනවා. වගේ පෙන්නනවා. මාර්තා මරියට උන්වහන්සේ ආදරය කරලා දවස් 2ක් පහුවෙලා ලාසරස් මැරෙනකන් ඉඳලා එන්නේ. උන්වහන්සේගේ විදිහ තේරෙන්නේ නැහැ ඔබට. මගේ ආදරේ මන්ත්‍රී හැබැයි ඔබව නන්නත්තර කරන්නේ නැහැ කවදාවත් ජේසු. කවමදාවත් ඔබව අතාරින්නේ නැහැ. ඒක මතක තියාගන්න. උන්වහන්සේ එහෙම පසු කරගෙන යනවා වගේ පෙන්නලා එයාලගේ ජීවිතේ අවතාරයක් කියලා බය වෙලා ජේසුටත් අවතාරයක් කියලා බය වෙනවා. ඒ කියන්නේ ඒ තරමට මනස අන්ධකාරයි. වචනේ කතා කරලා කියනවා මගේ ප්‍රමාන්තේ නේ. 52 වෙනි වගන්තිය. ඇයි එච්චරම අන්ධකාර උනේ? ඔවුන්ගේ මනස අපි හැමෝම කියමු. ඔවුන්ගේ මනස අඳුරු වී තිබිනේ. අඳුරු වී තිබිනේ. මක් නිසාද? රොටි පිළිබඳ සිද්ධිය ඔවුන්ට අවබෝධ නොවුණු බැවිනි. ඔවුන්ට අවබෝධ නොවූ බැවිනි. ඒ කියන්නේ ජේසු කරපු දේ තේරුන්නේ නැහැ. ඒ කියන්නේ ජේසුව එයාලා ප්‍රසිද්ධ වෙන්න ඒ රොටි පිළිබඳ සිද්ධිය තේරුන්නේ නැහැ. මොකද රොටි ප්‍රාතිහාර්ය 5000කට කන්න දුන පිරිමි 5000 හිටියා. කියන්නේ නියම වෙලාව එයාලා බලාපොරොත්තු වෙච්ච අර මෙසියස් ගැලවුම් කාර්යය රෝමය පෙරලා චප්ප කරලා සීසර්ව නැති කරලා අධිරාජ්‍යයක් විදිහට එළියට එන්න ඡන්ද නියමයට ලැබෙන තියෙන වෙලාව එයාලට තේරුන්නේ ඇයි ජේසු එක අතෑරිය කියලා. මනස අඳුර වෙලා ජේසුම එනවා. එයාලා හිතන අවතාරයක් කියලා. සමහරට ඔබටත් එහෙමයි. උන්වහන්සේගේ යහපත පේන්නේ නැහැ. උන්වහන්සේ ඔබට කතා කරන ඔබට තේරෙන්නේ නැහැ. ඒ උන්වහන්සේ ඔබට හිතනවා ඒකත් අවුල් කියලා. මරිය මග්දලේනා ගාව ජේසු ඉන්නවා. මරිය ඒ සෝන ගාව මරිය මග්දලේනා ජේසුගෙන් අහනවා ඔබ එතුමා නම් දන්නවනම් කියන්න උයන් ගෝවා කියලා. ඒතර මම අරන් යනවා කියලා ජේසුට කියනවා. එච්චර අඳුරුයි. ප්‍රශ්න ඔළුවේ දාගෙන ඔබ ජීවිතය අවුල් කරගෙන පටලවගෙන ජේසුව පේන්නේ අවතාරයක් විදියට. හැබැයි උන්වහන්සේ අතාරින්නේ නැහැ. උන්වහන්සේ හරියටම දන්නවා ඔබගේ හැටි ඔබ මම යන අරගලය. උන්වහන්සේ කෑ ගහලා කතා කළා කියනවා. අවසානයේ වචනේ ගන්න සමා වෙන එතන වචනේ කතා කළා කියනවා. උන්වහන්සේ මුහුද පිට එන දැක 49 ඒ අවතාරයක් සිතා බියෙන් මොර ගැසූහ. එයාලා කෑ ගහද්දී සියල්ලම උන්වහන්සේ දැක බියපත් වූහ. ඒත් උන්වහන්සේ එක්කෙනෙහිම කෑ ගහලා කියනවා ධෛර්යය ගන්න. හැමෝම කියමු ධෛර්යය ගන්න. ඒ මමය බිය නොවන්න. මගේ ආදර ප්‍රමාන්තනේ මේ වචන තුන අපේ ජීවිතේ අපි අයිති කරගමු. ධෛර්යය ගන්න. බිය නොවන්න. ඒ මමයි. උන්වහන්සේගේ ආදරයෙන් ඔබ වෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ධෛර්යය ගන්න. ඔබ ඉන්න තැන ඉඳන් දිරි ගන්න. ඒ මම ඒ කියන්නේ උන්වහන්සේ විපතටවත් පීඩාවටවත් දැන් තිබෙන දෙයටවත් අති උස්සටවත් පහළ පතරටවත් ජීවිතේටවත් මරණයටවත් යක්ෂ බලධාරීන්ටවත් දේව ආත්මයන්ටවත් කඩුවටවත් සාගින්නටවත් උන්වහන්සේගේ ආදරයෙන් ඔබව වෙන් කරන්න බෑ. ඒ මමයි. ධෛර්යය ගන්න. බය වෙන්නට එපා. ජේසුස් අද ඔබගේ ජීවිතයට එනවා. හරි වෙලාවේදී ඒ තුන්වෙනි යාමේ ස්වාමීන් වහන්සේ ආවා වගේ ඔබගේ ජීවිතයට ජලය මැද ඇවිදගෙන ඇවිල්ලා ඔබගේ බෝට්ටුවට ගොඩ වෙන වෙලාවක් තියෙනවා මගේ ප්‍රමාන්තේනේ. බෝට්ටුවට ගොඩ වෙච්ච ගමන්ම කුණාටුව නිශ්චල වෙනවා.
එක ෆෝමේෂන් එකක්. ඒකයි පවුලතුමා කතා කරන්නේ මම කුණාටු මැද්දේ පවුලතුමා ගිය නැව කුණාටුවට හැව වෙලා විනාශ වෙලා පවුලතුමාව විනාශ මහා අරගලවලට ගියා. හැබැයි ශුද්ධාත්මයන පවුලතුමාගේ ඇතුළ ඒ වතුරට පුරවන්න බැරි වුණා. ශුද්ධාත්මයන පවුලතුමා තුළ හිටියා. ශුද්ධාත්ම අත්දැකීමත් එක්ක පවුලතුමා ඒ ජල මැද ගිනි මැද ස්වාමීන් වහන්සේගේ ආදරයත් එක්ක ගියා. එනිසා සිත විමස ගන්නද මුහුදු වතුර පුරවගෙන අරන් ඇතුලේ ජේසුට කෑ ගහන්න. ජේසුට ගොඩ වෙන්න කියන්න ආයිත් ඇතුළට. ජේසු ගොඩ වුණාම ඔය වතුර ඔක්කොම එළියට යයි. ශුද්ධාත්මයන්ගෙන් පිරෙයි. උන්වහන්සේ දොරවල් වහගෙන මුහුදු වතුර පුරවගෙන හිටිය ගෝලයෝ නන්නත්තර වෙලා බය වෙලා හිටිය සේනාකුළුවේ උඩුමහල් මැදුරේ වහගෙන හිටිය ගෝලයන් මැදට ඇවිල්ලා ජේසු ඔවුන් පිට හුස්ම හෙලලා කියනවා ශුද්ධාත්මයන් පිළිගන්න කියලා. ජේසුව කේන්දරයට ගන්න. උන්වහන්සේ වතුර මැද ඇවිල්ලා ඔබගේ ජීවිතේ කේන්දරයට එනවාමයි. නැවත ජීවිතය අලුත් කරගන්න. උන්වහන්සේත් එක්කයි අවසානයේ එයාලා බෙතෙස්දාවට යන්නේ, බෙත්සයිදාවට යන්නේ. අවසානයේ ජේසු එක්කයි ඒ බෝට්ටුව සේන්දු වෙන්නේ අනිත් ඉවුරට මගේ ප්‍රේමාන්තනේ. ජේසු ඔබව මාව තනි කරන්නේ, යවන්නේ ඒත් දැනගෙන හරි වෙලාවේදී උන්වහන්සේ පිළිතුරු දෙනවාමයි විශ්වාසයෙන් අයිති කරගන්න. අද වචනය ඔබට මට ආරාධනා කරනවා.